බේබි ඩයපර් එකක් තමයි මහන්නේ. ඒකට මේ වගේ රෙදි කොටස් දෙකක් අරන් තියෙනවා. මේ රෙදි දෙකම කොටන් වෙනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට මම මේ දැනට අරන් තියෙන්නේ ලේස් කොටන් වර්ගයේ රෙද්දකුයි පොප්ලින් වර්ගයේ රෙදි කොටස් දෙකක් තමයි. දැන් බලමු අපි මිමි කොහොමද කියලා. මේ රෙදි කොටස් දෙකම එක සමානව තමයි මම කපාගෙන තියෙන්නේ. දිග හා පළල අඟල් 16 බැගින් තමයි මම රෙදි කොටස් දෙකම කපාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා. අපි ඊට පස්සේ මේ රෙදි කොටස් දෙකම එකට තියලා මේ විදියට දෙකට මැද්දෙන් හරියට නමාගමු. මෙන්න මේ විදියට. එකට තියලා මේ විදියට පින් වලින් වල සම්බන්ධ කරගන්න. එතකොට එහා මෙහා යන්නේ නැහැ. නමල මම පින් කරගෙන තියෙනවා. එතකොට එහා මෙහා යන්නේ නැහැ. ඔයාලට පේනවා මේ පැත්ත ඕපන් එක, මේ පැත්ත තමයි එතකොට නැම්ම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට ලකුණු කරනවා අඟල් 5ක්. අඟල් 5ක් ලකුණු කරනවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතන ඉඳලා ඉහළට හරියටම මෙතන ඉඳලා ඉහළට මම ලකුණු කරනවා 2.5ක්. මෙහෙම 2.5ක්. මේක කෙලින්ද බලා ගන්න ඔයාලට පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර මෙතන ඉඳලා මෙතෙන්ට ගත්ත දුරට සමානද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ විදියට තියලා. අපි සමානයිනේ. ඒ නිසා ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ රෙදි කොටස, ඒ කියන්නේ මෙතන ඉඳලා මෙහෙම නමනවා මෙතෙන්ට. ඊට පස්සේ අපිට මෙන්න මෙතන හරි මැද ලකුණු කරගන්න ඕනේ. මෙන්න මෙතන. හරි මැද. ඊට පස්සේ එතන ඉඳලා මෙතෙන්ට, ඒ කියන්නේ එතන ඉඳලා ඇතුළට මම ලකුණු කරනවා අඟල් 3ක්. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා පහළට ලකුණු කරනවා මම අඟල් 3ක්. ඊට පස්සේ මෙතන ඉඳලා ඇතුළටත් මම අඟල් 3ක විතර ප්‍රමාණයක් ලකුණු කරනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට පහළ මේ ස්ථානය මම රේඛාවකින් සම්බන්ධ කරනවා මේ විදියට. මෙතන ඉඳලා මෙතෙන්ට රේඛාවකින් සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ ලක්ෂයේ ඉඳලා මෙතෙන්ටත් මෙතන ඉඳලා මෙතෙන්ටත් මම යා කරගන්නවා. වක්‍රව තමයි යා කරන්න ඕනේ. ඔහොම මේ දක්වා. ඊට පස්සේ මම මේ රේඛාව දිගේ මේ පැත්තට ලකුණු කරනවා අඟල් භාගයක්. ඔහොම ලකුණු කරලා ගන්න. ඊට පස්සේ මෙතන මේ ලකුණු කරගත්ත මේ ලක්ෂයට මෙන්න මේ විදිහට වක්‍රව ඔහොම ඇඳ ගන්න ඕනේ මේ දක්වා. ඒක අපි අඳින්නේ මේ විදිහට මේ පැත්ත හරවගෙන පස්සේ මේ විදිහට වක්‍රව ඔහොම මේ දක්වා ඇඳ ගන්න. ඊට පස්සේ දැන් මේක කපන්න තමයි තියෙන්නේ. කපන්න කලින් අපි මෙන්න මේ ස්ථානයට පින් එකක් සවි කරගන්න ඕනේ. නැත්තම් අපි මේ පොටවල් දෙකක් නමලා තියෙන නිසා 4ක් එකතු වෙනවනේ. ඒකට කපන්න අමාරු වෙනවා. ඉතින් මේ පැත්තට පින් එකක් සවි කරලම මේ කොටස කපලා ඉවත් කරමු. මැහුම් වාසි මුකුත් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ ඇඳලා තියෙන විදියටම මේ කොටස කපලා ඉවත් කරගමු.
මේ විදියට කපලා ඉවත් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ කොනත් අපිට කැමති නම් මේ විදියට රවුන්ඩ් කරලා කපා ගන්න පුළුවන්. ඒකත් මම එහෙම ඔයාලා කපා ගන්නවා නම් මෙන්න මේ මුල්ලේ ඉඳලා ඇතුළට අඟල් කාලක් මෙහෙම ලකුණු කරලා ඒ ස්ථානේ මේ විදියට හරවල වක්‍ර කරගන්න. මෙන්න මේ විදියට මේ කොටසත් කපලා ඉවත් කරගමු. දැන් කපලා ඉවරයි. අපි මේ පින් ඉවත් කරලා බලමු. මේ උඩ කොටස අපි අයින් කරලා මේ ඇතුලේ කොටසට අපි රෙදි කොටසක් අල්ල ගන්න ඕන. මේ මැද්ද මේ පැත්තෙන් ඉඳන් ඇතුලට අඟල් 3 කාලක් ලකුණු කරනවා. මෙහෙම. ඊට පස්සේ මේ පැත්තෙන් ඇතුලට අඟල් 3 කාලක් ඒ විදිහටම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට දුර බලන්න 4:00ක් වෙනවා. අඟල් 4:00ක් වෙනවා. එතකොට මම එන්නේ ඒ පළලින් යුතු රෙදි කොටසක් තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ රෙදි කොටසේ දිග වෙන්න ඕනේ අඟල් 11යි. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ රෙදි කොටස අපි හදා ගන්නකොට මේ වගේ ලේයර්ස් කීපයක් නමලා හදා ගන්න ඕන. මොකද තෙත උරා ගන්න පහසු වෙන විදිහට තමයි මේ රෙදි කොටස තියෙන්න ඕනේ. මේක මම දැන් අරන් තියෙන මල් පීස් කොටසක් පරණ ලේන්සුවක් වගේ දෙයක්, ඒ වගේම තුවායක් වගේ නමලා මේ මිම්මට හදාගත්තොත් වඩා පහසු වෙයි. මම දැනට පාවිච්චි කරන්නේ මේ විදිහේ මල් පීස් කොටසක්. මේ රෙදි කොටස අපි මැද්දට දාලා මහ ගන්න ඕන. මේක තියාගන්නේ මේ ඉහළ ඉඳලා පහළට අඟල් 2:00ක් ලකුණු කරලා එතනින් තමයි අපි මේක මේ විදිහට තියාගන්නේ. තියාගන්න තියලා පින් කීපයකින් සවි කරගන්න. එතකොට මහන්න ලේසි අපිට. අපි මෙහෙම පින් වලින් සම්බන්ධ කරගෙන වටේම මහගමු. මේ විදියට පින් වලින් සවි කරගත්තට පස්සේ මේ වටේම මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ මැද ඉඳන් මැද ලයින් එක දිගේ මහගෙන යමු. මේ තියෙන්නේ අපි මහගත්තට පස්සේ මේ තියෙන්නේ හොඳ පිට. දැන් අපි අනිත් රෙදි කොටස අරගෙන මේ හොඳ පිටට මේ රෙදි කොටසේ හොඳ පිට තියාගන්න ඕනේ. මෙන්න මේ විදියට හොඳ පිට තියලා පින් වලින් අපි සම්බන්ධ කරගමු. ඊට පස්සේ මෙන්න මේ කොන් දෙකේ ඉඳලා ඇතුළට
අඟල් දෙක බැගින් අපි ලකුණු කරගමු. මේ විදියට අයි මේ පැත්තෙනොත් අඟල් දෙක ලකුණු කරගමු. ගමු අපි ලකුණු කරගෙන මේ විදියට පින් දෙකකින් අපි ඒ ස්ථාන දෙක ලකුණු කරගන්න ඕනේ. නැත්නම් මහනකොට හොයාගන්න බැරි වෙන නිසා. ඊට පස්සේ මේ කොටස මහන්නේ නැහැ අපි. මෙතන ඉඳලා තමයි වටේට මෙහෙම මහගෙන එන්නේ. ඒ මහන්න කලින් අපි මේ විදියට අඟල් භාගෙ බැගින් වටේටම ලකුණු කරගෙන අපි ඒ ලකුණු කරගත්ත රේඛාව දිගේ තමයි වටේටම මහන්නේ. මම මේ විදියට කඩේරි වලින් ලකුණු කරගෙන තියෙනවා. මේ ඉතුරු කරගත්ත කොටස මහන්නේ නැතුව මෙතනින් පටන් අරන් වටේම මහගමු අපි. මෙන්න මේ දක්වා. අපි මෙතනින් පටන් අරන් වටේම මහගමු. දැන් මහගෙන ඉවරයි. ඊට පස්සේ අපි මැද්දට ඉලාස්ටික් අල්ල ගන්න හදන්නේ. මෙහෙම ඇදලා අපි බලමු ඒක අල්ල ගන්න ඕනේ කොහොමද කියලා. මේ විදියට මෙතන ඉඳන් ඉහළට අඟල් 4.5 බලන්න මෙහෙම තියලා කොතනද එන්නේ කියලා. මෙන්න මෙතන. මෙහෙම ලකුණු කරගමු. ඊට පස්සේ මේ පැත්තෙනොත් ඉහළට අඟල් 4.5 එන තැන මේ විදියට ලකුණු කරගමු. ඊට පස්සේ ඉහළිනුත් පහළට අඟල් 4.5 මේ විදියට ලකුණු කරගමු. මේ පැත්තෙනොත් ඒ විදියටම අඟල් 4.5 ලකුණු කර ගන්න ඕනේ. මෙතන මේ පැත්තට වෙන්න ලකුණු කරමු. පැහැදිලි නේද ඔයාලට? ඊට පස්සේ අපි මේ ඉලාස්ටික් අඟල් භාගික ඉලාස්ටික් එක ඒක අපි මැනගන්නේ මෙන්න මෙතන ඉඳන් මේ ලකුණු කරගත්ත මේ ස්ථානයේ ඉඳන් ඉලාස්ටික් එක අදින්න නැතුව මේ විදියට තියාගන්න. තියාගෙන මෙන්න මේ දක්වා අරගෙන අපි ලකුණු කරගමු ඒකෙලින්. ඊට පස්සේ මේ කොටස මේ දක්වා නමලා මැද්ද ලකුණු කරගන්න ඕනි. මේ මැද්ද. දැන් මේ කොටස් දෙකක් අපිට ලැබිලා තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට අපි අල්ලන්න ඕනි. මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර. මෙතනින් ඔහොම තියලා මෙහෙම ඇදලා මෙන්න මේ දුර. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි අපි මෙතන ඉඳලා මෙතෙන්ට අල්ලන්නේ ඇදලා. ඊට පස්සේ මෙතන මේ කොටසෙත් අපි මෙහෙම දෙකට මැදින් නමා ගමු. මැද්දෙන් ලකුණු කරන්න ඕනේ. මැද්ද. ඊට පස්සේ මේ මැද්දේ ඉඳලා මේ පැත්තට අඟල් 3.5ක් අපි ලකුණු කරනවා මෙහෙම. ඔහොම. ඊට පස්සේ මෙතන ඉඳලා මේ පැත්තටත් අඟල් 3.5 මම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ කොටසට අපි ඉලාස්ටික් අල්ලන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන අපි ලකුණු කරනවා මෙතන.
ඒ ලකුණු කරගත්තාම මෙන්න මෙතන ඉඳලා මේ දක්වා දුර තමයි අපි මෙතන ඉඳලා මෙතෙන්ට අපි මෙහෙම අල්ලගන්නේ. මුලින්ම මේ කොන මෙතෙන්ට තියලා මෙහෙම කොන තියලා චුට්ටක් මහ ගන්න ඕනේ අපි. කීප සැරයක් මහ ගන්න. ඊට පස්සේ අපි මේ විදියට මැද්දෙන් තියලා මෙහෙම ඇදලා මහගෙන ඉමු. ලකුණු කරගත්ත ස්ථානය මෙතෙන්ට මෙහෙම හිටින විදියට මේ ඉදිකටුව මේ විදියට ඇතුළට දාගන්න. ඊට පස්සේ අපි මේ විදියට හෙමින් මේක ඔහොම කරකවලා හරවගමු. කීප සැරයක් මහලා ආයෙම ඉදිකටුව ඇතුළට දාලා තමයි මේ විදියට කරකව ගන්න ඕනේ. අපි නැවතත් මේ ඉලාස්ටික් එක මේ විදියට ඇදලා මේ කොන මහගමු. ඔයාලට පේනව නේද මෙතන අපි ඉලාස්ටික් එක දිගට තියලා තමයි මැහුවේ. අපි එතනින් හිමිහිට ඉලාස්ටික් එක කපලා ඉවත් කරගමු අනවශ්‍ය ටික මේ විදියට. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට අපි ලකුණු කරගත්ත ස්ථානය අපි මේ විදියටම කකුලේ අනිත් පැත්තේ තියලා මහගමු. ඊට පස්සේ අපි මේ ඉහළ කොටස ඉලාස්ටික් එකේ මේ ලකුණු කරගත්ත ස්ථානය දක්වා මහගන්න ඕනි. මේ විදිහට තියලා මෙතන කොන මේ විදිහට තිබ්බහම සමහර වෙලාවට මේ ඉලාස්ටික් එක ඇදිලා යන්න පුළුවන්, මූල් ඇදිලා යන්න පුළුවන්. එහෙම වුණොත් බැරි වෙලාවත් එහෙම වෙන්න ගත්තොත් ඒක වළක්වන්න පිණිස අපි මේ මාක් කරගත්ත ස්ථානෙන් චුට්ටක් එහාට මේ විදිහට ඉලාස්ටික් එක තියලා මේ මාක් කරගත්ත ස්ථානයෙන් චුට්ටක් එළියට තියලා අපි මහගත්තාම ඒ විදිහට වෙන්නේ නැහැ. මේ විදිහට හරහට ටිකක් මහ ගන්න ඕනි. මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ඇදලා මේ දක්වා මහ ගන්න. මෙතෙන්ට ඇඟිල්ල තියාගෙන ඔයාලට පුළුවන් මේ දක්වා ඇදලා මේක හරියට හදාගෙන මෙහෙම වහගන්න. මේ බලන්න. මෙන්න මේ විදියට. තියලා ඉන්දිකටුව මේ විදියට ඇතුළට දාලා හරව ගන්න පුළුවන්. නැවතත් ඉන්දිකටුව මේ විදියට ඇතුළට දාලා අනෙක් පිට මේ විදියට හරව ගන්න ඕනේ. හරවගෙන
අපි මෙහෙම ඇදලා මේ කොන දක්වා මහගමු. මේ මහන්නේ මේ ආරම්භක කොන දක්වා තමයි. ඊට පස්සේ අපි මේ වැඩි කොටස කපලා ඉවත් කරගමු. අපි මහගෙන ඉවරයි ඉලාස්ටික් ටික. මේ තියෙන්නේ මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විවරෙන් අනිත් පැත්ත හරවන්න කලින් මේ විදිහට කට් මාක් අපි මේකට දාගමු තැන් කීපකින්. මේ වගේ නැමෙන ස්ථාන විතරක් දාගත්තා නම් ඇති. මේ කොනක් දාගන්න. අපිට පහසුයි අනිත් පැත්ත හරව ගන්න. දැන් අපි හරවමු. මේ විදිහට හොඳින් මුළු සකස් කරගෙන අනිත් පැත්ත හරවන්න ඕනේ. තුඩ දාලා අපිට පුළුවන් සකස් කරගන්න. මේ තියෙන්නේ අපි හොඳ පිට හරව ගත්තාම පිට කොටස පේන විදිය. මේ තියෙන්නේ ඇතුල් පැත්ත පේන විදිහ. අපි දැන් අවුට්ලයින් කරගන්න ඕන වටේටම. ඊට කලින් ඔයාලා මෙන්න මේ මුළු කොටස් නිසියාකාරව ඒ හැඩේ පවත්වා ගන්න ඕනි. මම ඔයාලට කිව්වා ඒක කරගන්න විදිය. අනෙක් පැත්ත හරව ගන්නකොටම කතුරු තුඩ දාලා තමයි මම මේ විදියට කරේ. අපි මේ විවර කොටස මේ විදියට ඇතුළට නමලා පින් කීපයක් සවි කරගන්න ඕනි. ඊට පස්සේ අපිට වඩාත් පහසු වෙන්න මම මෙතනින් වටේටම මෙතනින් පටන් අරන් වටේටම මේ විදියට රෙදි කොටස් දෙකම හරියට හිටින විදියට පින් කරගන්නවා. මෙතන පින් කරන්න එපා. මෙතන අපි මහනකොට තමයි හදාගන්න ඕනේ. මෙන්න මේ ස්ථාන විතරක් පින් කරගන්න. අපි ඒ වගේ මේ ඉලාස්ටික් කොටස් අතෑරලා අනිත් ටික පින් කරගමු. දැන් මම පින් කරලා ඉවරයි. අපි දැන් බලමු කොහොමද අවුට්ලයින් එක හරියට මහගන්නේ කියලා. මේක වටේට මහගන්න හදන්නේ මුලින්ම මෙතන ඉඳන් අපි පටන් ගමු. මේ විදියට මේ ඉලාස්ටික් එක මෙතන මේ පටන් ගන්න ස්ථානය දක්වා අපි මේ විදියට මහමු. මෙතන තමයි ඉලාස්ටික් එක තියෙන්නේ. ඒ දක්වා මේ විදියට මහලා ඉඳි කටුව මේ විදියට ඇතුල් කරමු. මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ විදියට උස්සලා හරව ගන්නවා මේ ප්ලාස්ටික් එකේ ගානට ඇතුල් පැත්තට මහ ගන්න ඕනි. එන්න මෙහෙම. ඊට පස්සේ නැවතත් මම ඒ ඉවර කරගත්ත තැනින් ඉදි කටුව මේ විදිහට ඇතුල් කරලා මේ විදිහට උස්සනවා. ඉතලා දැන් තමයි ඔයාලා මේ කොටස් දෙක නිසියාකාරව තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් මෙහෙම අදින්න. හරියට මෙහෙම ඇදලා
යට කොටස හරියට ඇතුල් පැත්තට කරලා දැන් හරිනේ මීට් එකට මේ ඉලාස්ටික් එකට යටින් ළඟින් මෙහෙම යටින් මේ ඇදෙන දැන දක්වා මහගමු. හොඳින් ඇදලා මහන්න නැත්තම් මේක ඇකිලෙනවා. මෙහෙම ඔයාලා ඇඟිල්ල තියාගත්තොත් කොයි දක්වාද කියන එක ලේසි හොයාගන්න. ඊළඟට මේ දක්වා මහලා ඉවර වෙලා ඔයාලා නැවතත් ඉදි කටුව මේ විදිහට ඇතුල් කරලා මේ පුට් එක උස්සන්න. උස්සලා මේ පැත්තට හරව ගන්න ඕනි. හරවලා නැවතත් මේ විදිහට උඩට මහන්න. මහලා නැවතත් අපි මහගෙන යමු අයින දිගේ. ඊට පස්සේ මේ කකුල් වටවල ඉලාස්ටික් එක තියෙන තැන ඔයාලා ඇඟිල්ලෙන් හොඳින් බලන්න කොතනද තියෙන්නේ කියලා ඒ දක්වා අපි මහගමු. ඊට පස්සේ නැවතත් මේ විදිහට ඉදි කටුව ඇතුල් කරන්න. ඇතුල් කරලා මේ විදිහට පුට් එක උස්සලා අපි ඇතුළට ඉලාස්ටික් එකේ අඟල් භාගේ මහගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් ඉදි කටුව ඇතුල් කරලා අපි මේ විදියට ඇදලා ඉස්සෙල්ලා වගේම හදා ගන්න ඕනේ. පැහැදිලි නේද? ඔයාලට මෙහෙම ඇදලා මහන්න ඕනේ. ඉලාස්ටික් එක ළඟින්ම ඉලාස්ටික් එක අහු වෙන්න මහන්න එපා. කොටසින් කොටස මහ ගන්න. ඉලාස්ටික් එක මේ දක්වා තියෙනවා. ඒ දක්වාම අපි ඇදලා මහ ගන්න ඕනේ. ඊට පස්සේ ඉදි කටුව මේ විදියට ඇතුල් කරලා පුට් එක උස්සන්න ඕනේ මේ විදියට පෙර වගේම. ඊට පස්සේ මේ විදියට මහලා මේ විදියට ඉදි කටුව ඇතුල් කරගන්න ඕනි හරියට. අනිත් කකුල් වටේ මේ දක්වා එක කෙලින් මේ විදියට මහගෙන යමු. දැන් මේ තියෙන විවරය එකත් පරිස්සමෙන් මහ ගන්න ඕනි. මෙතන තමයි ඉලාස්ටික් එක ස්ටාර්ට් වෙන්නේ. ඔයාලා ඒ දක්වා මහලා මම මුලින් මේ විදියට මහපු ඉලාස්ටික් දෙක ඒ මහපු ආකාරයටම ඔයාලා මේ ටිකත් මහලා මෙන්න මේ දක්වා අපි මහලා ඉවර කරමු. මම මහගෙන ඉවරයි. බලන්න මේ ඉලාස්ටික් කොටස මහලා තියෙන විදිය ඉන කොටස. ඊට පස්සේ මේ කකුල් වට ඉලාස්ටික් කොටසේ අවුට්ලයින් කරලා තියෙන විදිය මේ තියෙන අනිත් පැත්ත. ඊට පස්සේ දැන් අපි වෙල් කොටේ කොටසක් අල්ල ගන්න ඕනේ. ඒ සඳහා මම
මෙන්න මේ කුඩා කොටසේ හොඳින් බලන්න මේක දිගින් වැඩි. මෙන්න මේ කුඩා කොටසේ මෙහෙම දෙකට නමලා මැද්ද ලකුණු කරගන්න. කොහොම දෙකට නමාගෙන මැද්ද ලකුණු කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතන ඉඳලා මේ පැත්තට අඟල් 3යි. ඊට පස්සේ මෙතන ඉඳලා මේ පැත්තට අඟල් 3යි ලකුණු කරගන්නවා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට දුර වෙන්නේ අඟල් 6. මේ අඟල් 6. එතකොට අපි කපාගෙන තියෙන්නේ මේ අඟල් 6ට සමාන වෙල්කො ටේප් එක. අඟල් 6ක් දිග වෙල්කො ටේප් එකක් තමයි මම කපලා තියෙන්නේ. ඒක මෙහෙම දිග ඇරලා මේ පුළුන් වගේ තියෙන කොටස නෙමෙයි. මෙන්න මේ කොටස. ඒ කියන්නේ මේක ඇලවෙන කොටස මෙහෙම. ඒ කොටස තමයි මම දෙකට නමලා මෙන්න මේ මැද්දට හිටින විදියට මෙහෙම තියාගෙන වටේ මහගන්නේ. වටේ මහගන්න කලින් අපි පින් එකකින් සම්බන්ධ කරගමු. මෙහෙම මේක වටේම මහන්න ඕනේ. ඊට පස්සේ මේ කොටස මේ පැත්තට දෙකට නමලා කපා ගන්න ඕනේ. මෙන්න මෙහෙම කොටස් දෙකක් එන විදියට කපා ගන්න ඕනේ. ඒ කොටස් දෙක මේක මෙහෙම මේ ලොකු කොටස, ඒ කියන්නේ දිග කොටස ඇතුල් පැත්තට මේ විදියට තියාගන්න ඕනේ. ඔන්න ඔහොම. මෙහෙම කරලා ඇලවෙන විදියට තියලා අපි පින් කරගන්න ඕනේ. මේකත් වටේ මහන්න ඕනේ. ඒ වගේම මේ පැත්තටත් මේ කෙලින්ම මේ පැත්තටත් තියලා පින් එකකින් සම්බන්ධ කරගෙන වටේ මහගන්න ඕනේ. අපි දැන් මේ කොටස් තුනම මහගමු වටේටම. දැන් මම මේවා වෙල්කො ටේප්ස් මහගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක අන්දවන්න. දැන් අන්දවන්න නම් අපිට චූටි බබෙක් නෑ මේ වෙලාවේ. මේ විදියට මේ කොන තියලා බබාට අන්දවලා මේ විදියට අලව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්ත මෙහෙම අන්ද ගන්න පුළුවන්. මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉනේ ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරලා ඔයගලන්ට අලව ගන්න පුළුවන්. එතකොට මේක මාස 6ක් දක්වා දරුවන්ට ඉතාමත් පහසුවෙන් අන්දවන්න පුළුවන් ඩයප් එකක්. මේක හොදලා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මේකේ විශේෂත්වය. අපි වෙළඳපොලින් ලබා ගන්න පැම්පර්ස් වලට වඩා ගෙදර රෙදි වලින්ම කොටන් රෙදි වලින් හදාගත්තාම බබාගේ සුව පහසුව ඒ වගේම ආසාදන වලින් දරුවව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මේ ක්ලොත් ඩයප් එකක් හරිම විශේෂයි.